හරි ළමයි අද අපි කරන්නේ SQL වල දෙවෙනි දවසේ. එතකොට මම ගිය සතිය ඔයාලට කිව්වා කම්පියුටර් එකට තමන් ඉන්න එකට මැෂින් එකට සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේ ක්ලාස් එකක ඉන්නවට වඩා, ඒ කියන්නේ අපි ෆිසිකල් ක්ලාස් තියෙන්නේ වාඩි වෙලා ඉගෙන ගන්නවට වඩා SQL කියලා කියන්නේ මෙතනින් එහාට අපිට ඉගෙන ගන්න තියෙන මේ හැම දෙයක්ම මොනවද තියෙන අපිට ඉගෙන ගන්න අපිට තියෙන SQL තියෙනවා. අපිට PHP තියෙනවා. ඊට පස්සේ CSS තියෙනවා. ඊට පස්සේ අපිට HTML තියෙනවා. ඊට පස්සේ අපිට Arduino තියෙනවා. මේ ඔක්කොම ගත්තොත් එහෙම තව එකක් එන්න ඕනේ. මේ ඔක්කොම ගත්තොත් එහෙම මොනවද? මේ ඔක්කොම codings. මේ හැම එකක්ම එකිනෙකට එක වෙනස් codings. මේ හොඳට මතක තියාගන්න ඕනේ. මේ coding එක මේකට ගැලපෙන්නේ නැහැ. මේ coding එක මේකට ගැලපෙන්නේ නැහැ. මේ හැම එකක්ම coding. අර මම ඔයාලට කිව්වේ මේ physical class එකට වඩා මේක වටිනවා කියලා. හේතුව මට මෙතනදී ඔයාලට වැඩ කරවලා පෙන්වන්න පුළුවන්. මම අතෙන්දි කරපුවාමත් මම ප්‍රොජෙක්ට් එකක් දාලා උගන්වන්නයි. නමුත් ඊට වඩා ඔයාලගේ ක්ලාස් එක අපි මේක කරන ගමන් ඔයාලට පුළුවන් මගේ දිහා බලාගෙන මගේ වැඩ කරන ගමන්ම ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන කෝඩ් එක ටයිප් කරලා මේක රන් වෙනවද කියලා බලන්න. අපි ගිය සතියේ මතක ඇති SQL පාවිච්චි කරන්නේ ඇයි? ඒක පාවිච්චි කරපුවාම තියෙන විශේෂතා මොනවද? ඒක භාවිතා කරන්න තියෙන සර්වර්ස් වර්ග මොනවද? ඔයාලා කම්පියුටර් සර්වර් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද? ඒ වගේ පොඩි සරල දෙයක් අපි ඉගෙන ගත්තා. මම අදත් කරන්නේ ඔයාලගේ මේ බේසික් කෝඩින් ටික හදන එක, මේ ටිකේ මොන වගේ දේවල්ද කරගන්න පුළුවන් කියලා මම කියලා දෙන එක. ඊට පස්සේ බලමු අපි. දැන් අදත් මම ප්‍රැක්ටිකල් එකේ විදියට සර්වර් එක අරන් කරන්නේ නැහැ. ඊළඟ දවස් මම ඔයාලට කොහොමද WAM සර්වර් එක පාවිච්චි කරලා කොහොමද කරන්නේ කියලා දෙන්න. මොකද ඒ සර්වර් එක ගැන ඉගෙන ගන්න කලින් අපිට අවශ්‍ය වෙනවා මේකේ බේසික් ටික ඉස්සෙල්ලා දැනගන්න. කියන්නේ කෝඩින්ස් මම ගිය සතියේ ඔයාලට කියලා දුන්නා මෙන්න මේ වගේ කොටස් ටිකක් තියෙනවා කියලා. මෙන්න මේවා තමයි තියෙන්නේ අපිට. DML එක තියෙනවා, DDL එක තියෙනවා, DCL එක තියෙනවා, DQL එක තියෙනවා කියලා මම ඉගෙනුවා. මේකෙන් අපිට A level වලට අහන්නේ මෙන්න මේ දෙන්න විතරයි. ඒ කියන්නේ DML එකේ තියෙන කෝඩින්ස් ටික මොනවද? DDL එකේ තියෙන දේවල් මොනවද? මේ DCL සහ DDL එකත් අහනවා එකක් විතරක්. උදාහරණයක් විදිහට select කියලා කියන්නේ අන්න ඒ වගේ එක කමාන්ඩ් එකක්. ඉතින් ඒ වගේ පුංචි දෙයක් තමයි අපෙන් අහන්නේ. ගොඩාක් ලොකු කෝඩින්ස් නෙමෙයි. බේසික් එක හොඳට දැනගත්තට පස්සේ ඒ ටික අපිට හැම ප්‍රශ්නයකටම ආදේශ කරගෙන අවශ්‍යයට හදාගෙන යන්න පුළුවන්. හරි. ඔයාලඟ SQL එකට අදාළව ඔන්ලයින් ලෙසන් කියලා ටියුට් එකක් ළඟ ඇති. ඒකට අපි අතක්වත් තියලා නැහැ තාම. මොකද ඒක ඉගෙන ගන්න තියෙනවා තව මේ ටික කරාට පස්සේ මම එකින් එකට ඒක MCQ ටික කියලා දෙනවා. හරි. ගිය සතියේ නතර කරපු තැනින් තමයි අපි කරගෙන යන්නේ. ගිය සතිය ඔයාලට මතක ඇති මූලික වශයෙන් අපි කොටස් ටිකක් ගැන සාකච්ඡා කරා. එතකොට මේ කොටස් ටික සාකච්ඡා කරාට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. අපි මෙන්න මේක ගැන අපි ඉගෙන ගත්තා. ඔයාලට පේන්නේ නැත්නම් කාටරි චුට්ටක් කතා කරලා කියන්න. මෙතන අපේ මේ SQL කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඊට අමතරව අපි ඉගෙන ගත්තා මේ ඇයි අපි SQL කෝඩ් එකක් භාවිතා කරන්නේ ඇයි කියලා අපි ඉගෙන ගත්තා. ඊට අමතරව අපි data types ගැන ටිකක් ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තේ data types හරි පුංචි ප්‍රමාණයක්. අපි ඉගෙන ගත්තා නිකන් INT කියන එක නා පාවිච්චි කරන්නේ කොහොමද? ඊට පස්සේ මම ඔයාලට වාකා එහෙම නැත්නම් වාචා කියලා සමහර අය ප්‍රොනවුන්ස් කරනවා. ඉතින් මේ වගේ එකක් අපි පාවිච්චි කරන්නේ කොහොමද? මේ වගේ පොඩි data type ටිකක් තමයි ඉගෙන ගත්තේ. දැන් ඔයාලට පේනවා මේක ඉගෙන ගන්න ඊට වඩා data types වර්ග ගොඩක් තියෙනවා. දැන් මෙහෙම ක්ලික් කරගෙන ගියොත් මේ data types වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට මේ හැම එකක්ම A level වලට අහන්නේ නැහැ. ඉතින් අපි ඒක නිසා ඒ අවශ්‍ය දේවල් ටික විතරයි ඉගෙන ගන්නේ. ඔක්කොම දේවල් ඉගෙන ගන්නේ නැතුව. හරි. ලියා ගන්නව මාතෘකාව මෙහෙම. ලියා ගන්න මාතෘකාව data types කියලා. මාතෘකාව data types. සිංහලෙන් අපි කියනවා දත්ත වර්ග කියලා. data types එහෙම නැත්නම් අපි කියනවා දත්ත වර්ග කියලා. හරි. දත්ත වර්ග. දත්ත වර්ග. හරි. දැන් මෙතෙන්දි කරන්නේ මොකද්ද? දත්ත වර්ග ටික වර්ග කරනවා. මම ඔයාලට වගුව පෙන්නනවා. මට මේකේදී අද දවසේ ගොඩක් ඔයාලගෙන් උදව් අවශ්‍යයි. මම ඔයාලට වැඩේ කරලා ඉවරුනාට පස්සේ මොකක් හරි රියැක්ෂන් එකක් අත උස්සන්න කියලා කියන්න අවශ්‍ය නැහැ. ඔයාලා මම දුන්නාට පස්සේ ඒක කරලා මට පෙන් කියන්න. එහෙම නැත්නම් මම දන්නේ නැහැ ඇත්තටම කරාද නැද්ද කියලා ගොඩාක් වෙලාව ගන්නෙ නැතුව. මෙන්න මේ වගුව මම පෙන්නන එකේ මං කියන ටික විතරයි දාගන්න ඕනේ. හැම එකක්ම අපි පාවිච්චි කරන්නේ නැහැ මෙතන තියෙන. හරි? රයිට් ඉස්සෙල්ලා ඔයාලා ලියා ගන්න මෙන්න මේ ටික. මං කියන ටික විතරක්. මම මාක් කරන ටික විතරක් ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ. අනිත් දේවල් ලියන්නේ නැහැ. හරි.
මම පොඩි මා හරියට දානවා. මෙන්න මේ int කියන එක ලියා ගන්න. හරි. int කියන එක අහගන්න ඉස්සලාම ලියන්න කලින් මේ int කියන එක ලියාගෙන මේ ඔයාලා මෙතන මාතෘකාව ලියා ගන්නවා data types කියලා. හරි. ඊට පස්සේ int කියන එකේ මේ from සහ to කියලා තියෙනවනේ. හරි ඉස්සෙල්ලා මෙහෙම ලියා ගන්න මම කියන්නේ නැත්නම් ඔයාලා පටල ගන්නවා. data types. පළවෙනි එක ලියා ගන්න int කියලා. පළවෙනි data type එක int. පළවෙනි data type එක int. ලියාගන්න සංඛ්‍යාත්මක අගයන් ඇතුළත් කර ගැනීමේදී සංඛ්‍යාත්මක අගයන් ඇතුළත් කර ගැනීමේදී ඒකේ ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා ඕන එකක් පුළුවන් ඈ සංඛ්‍යාත්මක අගයන් ඇතුළත් කර ගැනීමේදී මෙම දත්ත වර්ගය භාවිතා කරයි. මෙම දත්ත වර්ගය භාවිතා කරයි. ඔයාලට පේනද මේ ඩෙසිමල් කියන එක පාවිච්චි කරොත් මෙන්න මේ ඩෙසිමල් කියන එක පාවිච්චි කරොත් මේ විශාල අගයන් ඇතුළත් කරන්න පුළුවන් කියලා ඔයාලට පේනව නේද? ඩෙසිමල්. අපි සාමාන්‍යයෙන් ඩෙසිමල් කියන එක පාවිච්චි කරලා ඔය දශම සංඛ්‍යා පවා ඇතුළත් කරගන්න පුළුවන්. නමුත් අපිට මේ දේවල් වලින් අපි ඊළඟට පාවිච්චි කරන්න මේ දේවල් අපි දැනට අවශ්‍ය නැහැ. දවල්ට අවශ්‍ය නැහැ කියලා අපි ඒ වලට මේක ඉගෙන ගන්නේ නැහැ. අපිට ඊළඟට අවශ්‍ය වෙනවා මෙන්න මේක. ඊළඟට ඔයාලා ලියා ගන්න මේ float කියන එක. float. ඊළඟ float. float. ලියා ගන්න ඒකට ඍණ දශම සංඛ්‍යා සහ ඍණ දශම සංඛ්‍යා සහ ඍණ දශම සංඛ්‍යා සහ ධන දශමයේ සංඛ්‍යා ධන දශමයේ සංඛ්‍යා ධන දශමයේ සංඛ්‍යා ඇතුළත් කර ගැනීමේදී ඇතුළත් කර ගැනීමේදී ඇතුළත් කර ගැනීමේදී භාවිතා කරයි. ඇතුළත් කර ගැනීමේදී භාවිතා කරයි. හරි නේද? ඍණ දශම සංඛ්‍යා ඉඳලා ධන දශම සංඛ්‍යා ඇතුළත් කරගෙන තමයි float කියන එක පාවිච්චි කරන්නේ. ඊළඟ ලියාගන්න date and time කියලා. මේ තියෙන ඊළඟ data type එක date and time. date and time. හරි. ලියාගන්න date and time කියන එකේ දිනය සහ වේලාව දිනය සහ වේලාව දිනය සහ වේලාව එකම සෙල් එකක් තුල දිනය සහ වේලාව එකම සෙල් එකක් තුල නිරූපණය කර ගැනීමේදී භාවිතා කරයි. එකම සෙල් එකක් තුල නිරූපණය කර ගැනීමේදී භාවිතා කරයි. ඊට පස්සේ ලියාගන්න date කියලා. ඔයාලට පේන මේ date කියන එක පාවිච්චි කරොත් පුළුවන් වෙන්නේ දිනයක් ඇතුළත් කරගන්න විතරයි. time කියන එක පාවිච්චි කරොත් ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ time එකක් විතරයි. හැබැයි date and time කියලා පාවිච්චි කරොත් දිනය සහ වේලාව එකම තැනක type කරගන්න පුළුවන්. හරි ඊළඟ data type එක ලියාගන්න date කියලා. ඊළඟ data type එක date.
date කියන එකේ ඉතින් ලියා ගන්න තියෙන මොකද්ද? දිනය පමණක් ඇතුළත් කරගත හැකි. දිනය පමණක් ඇතුළත් කරගත හැකි. දිනය පමණක් ඇතුළත් කරගත හැකි. ඊළඟ time. ඒක ලියා ගන්න ඕනේ වේලාව පමණක් ඇතුළත් කරගත හැකි. වේලාවක් පමණක් ඇතුළත් කරගත හැකි. වේලාව පමණක් ඇතුළත් කරගත හැකි. ඊට පස්සේ අපි එදා ටයිප් කරපු එක තමයි මේ තියෙන චා කියලා CHAR. හරි මේ චා කියන එකේ පුළුවන් A සිට Z දක්වා වගේම බිඳුවේ සිට 9 දක්වා සංඛ්‍යා දෙකම ඇතුළත් කරගන්න පුළුවන්. මම මේක මොකද්ද වෙන්නේ කියලා කියන්නම් දැන්ට ලියාගන්න. ලියාගන්න මේකට බිඳුවේ සිට 9 දක්වා සහ බිඳුවේ සිට 9 දක්වා සහ A සිට Z දක්වා A සිට Z දක්වා ඒ සිරිසෙත් දක්වා දත්ත ඇතුළත් කර ගැනීමේ හැකියාව ඇත. දත්ත ඇතුළත් කර ගැනීමේ හැකියාව ඇත. ඊළඟ ලියා ගන්න වාචා කියන එක. ඔයාලට පේනද මේකේ max කියලා තියෙනවා. මේ චා කියන එකේ මොකක්වත්ම දාලා නැහැ. හරි මේ වාචා කියන එකේ පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් වැඩිපුර කැරක්ටර්ස් ප්‍රමාණයක් භාවිතා වෙනවා මෙයා පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි තැනක අඩුවෙන් භාවිතා වෙනවා නම් තැනක දත්ත අපි එතෙන්දී මෙයාව පාවිච්චි කරන්න පුළුවන් හරි මෙතන ලියා ගන්න වාකා වාචා කියලා කියනවා සමහර වෙලාවට නෙමෙයි සමහර අය ඒක නිසා මේ දෙක වචනේ කෝකත් එකයි අපි මේ ලියන්නේ මැක්ස් කියන එක නෙමෙයි ඊට උඩ තියෙන එක ලියා ගන්න ඒකට වැඩි ටෙක්ස්ට් ලෙන්ත් එකක් සහිත දත් ඇතුළත් කර ගැනීමට වැඩි ටෙක්ස්ට් ලෙන්ත් එකක් වැඩි ටෙක්ස්ට් ලෙන්ත් එකක් සහිත දත් ඇතුළත් කර ගැනීමේදී භාවිතා කරයි. වැඩි ටෙක්ස්ට් ලෙන්ත් එකක් සහිත දත් ඇතුළත් කර ගැනීමේදී භාවිතා කරයි. හරි. අපිට දැනට ওই ටෙක්ස්ට් ලෙන්ත් ටික පාවිච්චි කරමු. හැබැයි ලියා ගන්න ඔයාලා පහලින් මෙන්න මෙහෙම. ඔයාලා ලියා ගන්න පහලින් මීට අමතරව තවත් බොහෝ data types භාවිතා වන අතර මූලික වශයෙන් වැඩ කටයුතු සිදු කිරීමේදී SQL තුල වැඩ කටයුතු සිදු කිරීමේදී මෙම data types ප්‍රමාණය ප්‍රමාණවත් වේ.
මෙම data types ප්‍රමාණය ප්‍රමාණවත් වේ. ඒතර කොයි ටික අපි භාවිතා කරලා ඉස්සෙල්ලා වැඩ කරගෙන යන් ඔයාලට සමහර තේරෙයි ඇත්තටම අපිට A level වලදී මේ ටික විතරක් ප්‍රමාණවත් ඇති කියලා. හරි? මොකද ලොකු data types ප්‍රමාණය පාවිච්චි කරලා අපිට වැඩ කරන්න නැහැ. මම තව තියෙනවා ඔයාලට පේන්න ඇති මම පෙන්නපු වගුවේ තව data type ගොඩක් තියෙනවා. නමුත් අපිට එච්චර දුර පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මම මොකද මේ කිව්වේ? දැන් ඔයාලා SQL පාවිච්චි කරලා හදනවා මෙහෙම වගුවක්. මෙහෙම වගුවක් හදනවා. මේ SQL පාවිච්චි කරලා මෙතන වගුවක් හදද්දී මම මේ වගුව හදන්නේ කොහොමද කියලා කෝඩින්ග්ස් නිකන් ගිය සතියේ මම ඔයාලට දුන්නා. එතකොට මේ SQL පාවිච්චි කරලා මේ කෝඩ් එක හදද්දී අපි මෙතන දානවා name කියලා. name. උදාහරණයක් විදිහට දැන් මම ඔයාලට data type කියලා දීලා තියෙනවා. මේකේ data type එක අපි වගුව හදද්දී දෙනවා numbers කියලා. වගුව හදද්දී අපි දෙනවා numbers කියලා. හැබැයි නමක් කියලා කියන්නේ A සිට Z දක්වා තියෙන එකක් විතරයි. ඒකට ඔයාලා මෙතන යම්කිසි නමක් ටයිප් කරන්න ගිය ගමන්ම මෙතන error message එකක් ඇවිල්ලා කියනවා මේකේ data type එක numbers තියෙන්නේ. ඒක නිසා අපිට මේකේ text එකක් ඇතුළත් කරගන්න බෑ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ data type එකක් කියලා කියන්නේ. ඔයාලට වැඩ කරද්දී තේරෙයි. දැන් අපි ඔහොම කරගෙන යන්. එතකොට ඔයාලට practical එක කරනකොට තේරෙයි කොහොමද මේ කරන්නේ කියලා. හරි. එහෙනම් ඔයාලට දෙනවා ඉස්සරලාම අපි තුමුකෝ අපිට හම්බෙනවා මේ customers කියලා. එහෙම නැත්නම් අපිට හොඳට හුරු පුරුදු එකක් ගමු. අපිට දෙනවා මේ ස්කූල් කියලා database එකක් හදන්න කියලා. ඒතකොට database එකේ නම මොකද්ද? database name එක මොකද්ද? ස්කූල්. මේ database එක ඇතුලේ තියෙනවා table ටිකක්. එකක් තමයි මොකද්ද? teacher table එක. ඊට පස්සේ මේක ඇතුලේ තව table එකක් තියෙනවා student table එක. student table එක. තව එකක් තියෙනවා lab table එක. මෙන්න මේ වගේ මොනවද තියෙන්නේ? එකිනෙකට වෙනස් වගු ටිකක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි SQL පාවිච්චි කරලා මුලින්ම කරන දේ මොකද්ද? අපි කරන මුල්ම දේ තමයි මුලින්ම database එකක් නිර්මාණය කරනවා. database එක නිර්මාණය කරලා database එක ඇතුලේ මේ වගු ටික නිර්මාණය කරනවා. අපි අර ගෙයක් හදලා ගේ ඇතුලේනේ කාමර ටික හදන්නේ. එහෙමනේ අපි කරන්නේ ගෙයක් හදලා ගේ ඇතුලේ තමයි කාමර ටික අපි වෙන් කරගෙන යන්නේ. මේ වගේ මුලින්ම හදන්න ඕනේ කවුද? database එක හදන්න ඕනේ. database එක හදලා database එක ඇතුලේ තව මොනවද කරන්නේ? teacher, students සහ lab හරි මොන හරි එකක් අපි පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් SQL වලදී database එකක් හදාගන්න පාවිච්චි කරනවා command එකක්. මෙන්න මේ command එක මම පෙන්නන්නම්. මෙන්න මේ command තමයි පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලා අපි පෙන්නව presentation එක මම මෙයාසට දාන්නේ. මේකේ ඔයාලට පේනවා ඇති syntax එකක් කියලා වචනයක් තියෙනවා. මෙතන තියෙනවා SQL create database කියලා. මේ create database කියන එකේ මම ගිය සතියේත් ඔයාලට කිව්වා මේ capital වචන computer codings ඒවා වෙනස් කරන්න එපා. මේ simple ලකුණු වලට තියෙන දෙයක් ඕන දෙයක් ආදේශ කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔයාලට දීලා තියෙනවා මෙතන the basic syntax of this create database statement is as follows. ඒ කියන්නේ අපි SQL පාවිච්චි කරලා database එකක් හදනවා නම් ඒ database එකට හදන්න භාවිතා කරන coding name එක තමයි මේ create database කියලා කියන්නේ. එතකොට අපි SQL වලට මම ඔයාලට කියන exam server එක හරි WAM server එක download කරගන්න කියලා exam server එකට ගියාම SQL ගන්න path එකක් තියෙනවා. මම අද ටික මොකක්වත්ම කියන්නේ ලබන සතියේ මම මේක කරනවා කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට ඒකේ තියෙනවා code එකක් අපිට type කරන්න පුළුවන් create database කියලා. මෙතන ඔයාලට පේනවානේ simple ලකුණෙන් තියෙනවා database name කියලා එකක්. එහෙනම් මෙතෙන් මොකද්ද කරන්න පුළුවන් මේ simple ලකුණෙන් තියෙන ඕනෑම තැනකදී අපිට දත්තයක් ආදේශ කරන්න පුළුවන්. Tamanට කැමති එකක් ආදේශ කරන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේක කම්පියුටර් එකේ ලිව්වා නම් එහෙම නැතුව අපි හිතමුකෝ දැන් අපිට හදාගන්න ඕනි කියලා students කියලා database එක. student කියලා database එකක් හදාගන්න ඕනි. එහෙනම් මොකද්ද කරන්නේ? මම code එකක් ලියනවා create මොකද්ද? මෙතන database capital create database මෙතන database name එකනේ නම් හරි මම එතන ලියන්නේ students කියලා මේ code එක ගහපු ගමන් database එකක් හැදෙනවා SQL වල එයාගේ නම තමයි මොකද්ද students කියලා නිර්මාණය වෙනවා. ඒතර students කියන database එක ඇතුලේ තමයි අපි වගු වලට අදාළ codings ටික ලියාගෙන යන්නේ. හරි. ලියාගෙන පහලින් මුලින්ම පහත ආකාරයෙන්
මුලින්ම පහත ආකාරයෙන් ඩේටාබේස් එකක් නිර්මාණය කරගත හැකියි. මුලින්ම ඩේටාබේස් එකක් නිර්මාණය කළ යුතුයි කියලා දාගන්න. ඩේටාබේස් එකක් නිර්මාණය කළ යුතුයි. මේ සඳහා පහත සින්ටැක්ස් එක භාවිතා කරයි. සින්ටැක්ස් බලලා ලියා ගන්න ඔයාලට පේන විදිහ ප්‍රසන්ටේෂන් එක පහත සින්ටැක්ස් එක භාවිතා කරයි. හරි. මේ දම් පාටින් තියනවා නේද? මේක මේ විදිහටම ලියා ගන්න. කැපිටල් ලකුණු කැපිටල් වලින්, සිම්පල් ලකුණු සිම්පල් වලින්, SQL සිංහලෙන් උගන්වන්න බෑ. හරිනම් ඉංග්‍රීසිම තමයි උගන්වන්න ඕනේ. මම මේ ඔයාලට පොඩි සපෝට් එකක් තමයි සිංහල වචන දිදී යන්නේ. ඒක නිසා මේක මම ආසරයක් ඔයාලගේ රිවිෂන් එකක් විදිහට කරද්දි මම මේක වෙනම ආකාරයට ටියුට් එකක් හදලා දෙන්නම්. දැනට අපි මේක පුළුවන් තරම් ලියලා පුරුදු වෙන්න ඕනේ. නැතු මට මේක print කරලා දුන්නා කියලා තීරමක් වෙන්නේ නැහැ. හරි. ඔයාලා ලියා ගන්න මොකක් කියලාද? මෙන්න මේ දම් පාටින් තියෙන එක. සින්ටැක්ස් කියන වචනේ ලියා ගන්න. මේ වචන තමයි ඊට පස්සේ පාවිච්චි කරන්නේ මම. ඒතර සින්ටැක්ස් කියන එකට ආයසරයක් සින්ටැක්ස් කියන්නේ මොකක්ද කියලා අහන්න තියාගන්න එපා. ඒක නිසා මේ කෝඩ් එක මෙහෙම මතක තියාගන්න ඕනේ. එහෙනම් ටේබල් එකක් අපි ක්‍රියේට් කරන්න මේ පාවිච්චි කරන්නේ database එකක් ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. ඒකට භාවිතා කරන්නේ create database name කියලා. හරි. ඉස්සෙල්ලාම මේ කෝඩ් එක ලියා ගන්න. හරි. දැන් මොකද කරන්න ඕනේ? ඔන්න create database name කියලා හැදුවා. දැන් මම ඊළඟට ඔයාලට පෙන්නනවා මෙන්න මෙහෙම කොටසක්. මේකේ ඔයාලට බලන්න example එකක් හදලා තිනවා මම testdb කියලා. එහෙනම් මේ testdb කියලා කියන්නේ මොකද්ද? database name එක. හරි. ලියා ගන්න ඉහත syntax එකට database එකට පහත ආකාරයට testdb එකක් නිර්මාණය කළ හැකියි. testdb කියලා කියන්නේ නිකන් මොනවා හරි එකක් අය මෙතන කැමති එකක් දාගන්න පුළුවන්. testdb එකක් නිර්මාණය කළ හැකියි. හරි. ඒ කරලා මේකත් ලියාගෙන ඔයාලට පේනවා මේකේ මේ කෝඩින් එකේ මෙන්න මෙතන සෙමිකෝලන් එකක් එහෙම තියෙනවා. ඒ දේවල් පැහැදිලිව දාගන්න. ඊට පස්සේ ඔයාලා මේක ලියාගෙන පළවෙනි කෝඩ් එක පුරුදු වෙන්න අවශ්‍ය නිසා විතරක් මෙන්න මෙතනින් උඩට ඊතලක් ගහලා ලියාගෙන database name කියලා. මෙතන උඩින් ලියාගන්න ඊතලක් ගහලා මේකට database name කියලා ලියාගන්න.
හරි නේද? right උන්න එනම් මම අයින් කරනවා create database මෙතන testdb මෙතන semicolon එකක් මෙතන ඊතලක් ගහලා ලියා ගන්නවා මොකක් කියලාද database name මේ database name එක හැමදාම testdb කියලා නෙමෙයි Tamanට කැමති විදිහට කැමති database name එකක් ඔයාලට මෙතෙන්ද ආදේශ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ ලියා ගන්න නිර්මාණය කරගත් database එක සඳහා නිර්මාණය කරගත් database එක සඳහා table එකක් නිර්මාණය කර ගැනීමේදී පහත SQL syntax එක භාවිතා කරයි. පහත SQL syntax එක භාවිතා කරයි. හරි. මෙන්න මේ ටික දැන් ගිය සතියේත් අපි ලිව්වා. නමුත් ප්‍රශ්නයක් නෑ. අද තමයි මේක හරියටම කරගෙන යන්නේ. එතකොට මෙන්න මේ කෝඩින්ස් ටික විතරක් මෙන්න මේ ටික විතරක් මම මේ මාක් කරන ටික එහෙම නැත්නම් මේ කොටුව ඇතුලේ තියෙන ටික විතරයි ලියා ගන්න ඕනේ. උඩ ටික ලියන්න යන්න එපා. උඩ ටික අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික විතරක් ලියා ගන්න. මේ semicolon එකක්වත් මේ කමා එකක්වත් අයින් කරන්න එපා. මෙතන මේ කඩයිර ටික අවශ්‍ය නැහැ. මෙතන කඩයිරක් දාලා තියෙන්නේ. තව ඉස්සරහට අවශ්‍ය නම් columns දාන්න පුළුවන් කියලා විතරයි. simple ලකුරෙන් මේක මම පාට 3කින් ලියලා තියෙන්නේ. data type ටික වෙන පාටකින් ලියපුවාම මේක පැහැදිලිව තේරෙන්න අවශ්‍ය නිසා ඔයාලට පුළුවන් නම් මේක මේ විදිහට පාට 3කින් දාගන්න capital ලකුරු වෙනම දාගන්න. එතකොට මේක පැහැදිලි. right. ලියාගෙන ඉවරලා මට අත උස්සන්න වෙනවා. නැත්තම් මම දන්නේ නැති නිසා. පැහැදිලිව ලියාගන්න කමා එකක්වත් කිසිම දෙයක් අඩු කරන්නේ නැතුව ඊට පස්සේ මට කියන්න ඉවරයි කියලා.
එක්කෙනෙක් ඉවරයි අනිත් අය ඉවරද මං කියනකම් අඩුම 3-4 දෙනෙක්වත් කියනකම් ඉන්නවා අනිත් එකට යන්නේ නැත්නම් මේ කෝඩ් එකේ පොඩි තැනක් හරි මිස් වුණොත් එක කමා එකක් හරි වැරදුනොත් ලකුණු දෙන්නේ නැහැ එක්සෑම් එකට. ඒක නිසා තියෙන විදිහට ලියා ගන්න ඕනේ අඩු කරන්න නැතුව කෑලි. හරි. එහෙනම් හැමෝම හරි. ඕන දැන් මම කරන්න ඊළඟට අපි වගුවක් හදනවා මේ දීලා තියෙන දත්ත ආදේශ කරලා. දැන් මේකේ කම්පියුටර් කෝඩින් එක නේද? මේ සිම්පල් අකුරු වලට කැමති දේවල් අපිට ආදේශ කරන්න පුළුවන්. හරි. මම හදන වගුව මෙන්න මෙහෙම වගුවක්. මේ වගුව customers කියලා වගුවක් මම නිර්මාණය කරනවා. ඔයාලට පේනවා ඇති. create table customers. මේ customers කියලා කියන්නේ table එකේ නම. දැන් අපි database එකක් හදලා තියෙන testdb කියලා. මේ database එක ඇතුලේ තමයි customers කියලා අපි කවුද හදන්නේ වගුවක් නිර්මාණය කරන්නේ. මේක capital තියෙන්න ඕනේ නැහැ. මේක simple දාන්න පුළුවන්. මම මේකේ රතු පාටින් දාලා තියෙන හැම දෙයක්ම අපේ අතින් ආදේශ කරපුවා. ඒ කියන්නේ මම ආදේශ කරපුවා. id කියලා දාලා තියෙනවා වගුවේ පළවෙනි කොලම් එක. ඒකේ data type එක මොකද්ද? int. int කියලා කිව්වොත් ඒකේ තියෙන්න පුළුවන් සංඛ්‍යාත්මක අගයන් විතරයි. ඒක ඔයාලට පේනවා මෙතන not null කියලා දාලා තියෙනවා. not null කියලා දාන්නේ ඇයි? කිසිම වෙලාවක id කොලම් එක හිස් තියෙන්න බෑ කියන අදහස. ඊට පස්සේ name කියන එකට මේ වාචා කියන data type එක දාලා තියෙනවා. ඒකේ text length එකක් තියෙනවා 20ක්. ඒ කියන්නේ අකුරු 20ට වඩා වැඩියෙන් යම් කිසි දත්තයක් type කරන්න බෑ. ඊට පස්සේ මෙතන not null කියන එකෙන් ආයතරයක් කියනවා කිසිම වෙලාවක name කියන කොලම් එක හිස් වෙන්නත් බෑ. ඊට පස්සේ age කියන කොලම් එක වලට පේනවා ඇති. age එකෙත් int කියලා දාලා තියෙන. ඇත්තට මේ age එකට int නෙමෙයි. හරියටම ගැලපෙන්නේ මොකද්ද? date and time. දිනය සහ වෙලාවක් දැම්මනම් හරි. නැත්නම් date කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. උපන් දිනේ පෙන්වන්න අවශ්‍ය නිසා. ඉතින් නමුත් int කියලා දාපුවම මෙතන සංඛ්‍යාත්මක අගයක් ඇතුළත් කරන්න අදහසක් තමයි තියෙන්නේ. salary එක ඔයාලට පේනදී decimal කියලා දාලා තියෙනවා. රුපියල් සහ සත මෙන්න මේ විදිහට වෙන් කරලා. primary key කියන්නේ මොනවද කියලා මම මීට කලින් ඔයාලට කියලා දීලා තියෙනවා. එතකොට මේකේ primary key විදිහට අපි id කියන column එක add කරලා තියෙනවා. හරි. මේකත් පැහැදිලිව ලියාගන්න. හරි. පැහැදිලිව ලියාගෙන මෙයාව හදපුවාම යම්කිසි වගුවක් එනවනේ. ඒ වගුවත් මට ගහලා එවන්න ඕනේ. වගුවේ ගහන්නේ දත්ත ටික නැහැ. මෙන්න මෙහෙම වගුවක් ගහන්න. මේ කෝඩ් එක ලියාගෙන ඉවර වෙලා output කියලා ලියලා මෙන්න මෙහෙම ගහන්න. මෙන්න මේ වගුව මෙහෙම ගහුවනම් ඇති. වගුවේ දත්ත මොකුත් දාන්නේ නැහැනේ අපි. මොකද කිසිම දත්තයක් අපි දාලා නැහැනේ. මෙන්න මෙහෙම වගුව ගහන්න. මේ වගුවේ ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම ටිකක් ඇඩ් කරන්න. මෙන්න මෙහෙම කොලම් ටික ගහන්න ගන්න මෙහෙම. මෙන්න මෙහෙම කොලම්ස් ටික ගහන්න. එතකොට පළවෙනි කොලම් එකේ මොකක්ද තියෙන්නේ? id එක. දෙවෙනි කොලම් එකේ තියෙන name එක. ඊට පස්සේ age එක. ඊට පස්සේ address එක. ඊට පස්සේ salary එක. මේකේ දත්ත ටික මෙහෙම දාගෙන යන්න. දත්ත පල්ලෙහාට මොකුත් නැහැ. මේ උඩ කොලම් name ටික විතරයි අපි හදන්නේ. හරි. මට ලියාගෙන ඉවර වෙලා මේ ෆොටෝ එකක් දාන්න ඕනේ කෝඩ් එකේ සහ මෙන්න මේ ටේබල් එකේ ෆොටෝ එකකුත් එවන්න ඕනේ හැමෝම. ගොඩාක් කට්ටිය කියන්නේ 6 දෙනා ඉන්නේ. 6 දෙනාම එවන්න ඕනේ. රයිට්.
ඔයාලා ඉවර පස්සම පටන් ගන්නනේ. තමන් වේගයෙන් කරන තරමට කෝඩ් එක වේගයෙන් කරන එක නෙමෙයි තියෙන්නේ. කමා එක තැන තියෙන කමා එක දාන්න ඕනේ, සෙමිකෝලන් එක ළඟ සෙමිකෝලන් දාන්න ඕනේ. ඒව පටල ගන්න එපා. එක්කෙනා ඉවල තියෙන්නේ අනිත් අයත් එවන්න ඕනේ. ඒක තමයි මට කරන්න පුළුවන්. තමම දන්නේ නැහනේ. ඔක්කොම ලෙවන්න 6 දෙනා ඉන්නේ. තව 5 දෙනෙක් එවනම් හරි. කොළම ඉක්මනින් වල උච්චරලා නැහැ කෝඩ් එක ලියලා මේ ෆොටෝ එක දාලා එවන්න. හරි. සමහර එවනවා සමහර එන අනිත් පැත්තට වෙලා යනවනේ. එහෙනම් තමයි එහෙනම් අපි වගුවක් හදන්නේ. දැන් මේක වගුව හැදුවට පස්සේ මොකද්ද වෙන්නේ? මේ වගේ වගුවක් නිර්මාණය වෙනවා. දැන් මේ වගුව කොහොමද බලන්නේ? මේව මොකක්වත් දැන් හිතන්න එපා. හිතන්න උඩ කෝඩ් එක ලිව්වට පස්සේ අපිට මෙන්න මේ වගේ වගුවක් හම්බුණා. ඔන්න වගුව තියෙනවා. දැන් මේ වගුව තමයි ඔයාලට මෙහෙම පේන්නේ. දැන් මේකේ වගුවේ දත්ත නැහැ. මෙතන ID කියලා තියෙනවා නේද? මෙතන සරලව අපිට ID කියලා අහු වෙනවා. ඊට පස්සේ මොකක්ද අහු වෙන්නේ? අපිට ඊට පස්සේ මෙතන අහු වෙනවා name කියලා එකක්. මෙතන name එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා age එක. ඔය කියන ක්‍රමයට මෙතන මේ වගුව හැදිලා තියෙනවා. මේ වගුවේ කිසිම දත්තයක් නැහැ. දැන් දත්ත දාන්නත් කම්පියුටර් එකේ SQL පාවිච්චි කරලා කෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. right මම මේ කෝඩ් එක තමයි ඊළඟට පෙන්නන්නේ. ලියාගන්න මෙහෙම. ඉහත නිර්මාණය කරගත් වගුව සඳහා දත්ත ආදේශ කිරීමේදී පහත SQL විධානය භාවිතා කරයි. පහත SQL කේත කොටස භාවිතා කරයි. ඒත් ඔයාලට පේනවා මේකේ කෝඩ් එක මේ ටිකම ලියා ගන්න ඕනේ. මේ දෙකම ලියා ගන්න ඕනේ. මේක මේ highlight කරලා black මේක white මේ grey color එකක් තියෙනවනේ ඒක අයින් කරන්න.
command එක තමයි මොකද්ද insert into එතකොට insert into රතු පාටින් තියෙනවා table name එක කැමති නමක් ආදේශ කරගන්න පුළුවන් වගුවේ නම ඊට පස්සේ column 1 column 2 column 3 දාගෙන යනවා මෙතන values ටික ඊට පස්සේ ලියාගෙන යන්න පුළුවන් මෙන්න මේ semicolon එක වගේ මේක ඔයාලා මේ වෙන් කරලා ලියන්න එපා මේ දෙක අර පේලියක් ලියලා ඉවර වෙලා ඊතුරු පේලිය සාමාන්‍ය පරිදි පහලින් ලියන්න මේක මේ අලු පාටින් තියෙන මගේ අතින් වැරදිද ඒක අලු පාට කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ විදිහටම ලියා ගන්න වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ අලු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනේ හරි ලියා ගන්න මම ඊට පස්සේ කම්පියුටර් කෝඩ් එකට කොහොමද අර වගුවට දත්ත ආදේශ කරන්නේ කියලා මම කියන්නේ හරි නොමයි කෝඩ් එක තියෙන්නේ ඔයාලට පේනවා insert into table name වරහන් ඇතුලේ column 1 column 2 column 3 මෙතන කඩින් ටිකක් දාලා තියෙන්නේ කැමති නම් තව columns ඉදිරියට එකතු කරන්න පුළුවන් කියන අදහසින් ඊට පස්සේ මෙතන values කියන තැන ඔයාලට පේනවා value 1 value 2 value 3 සහ value n දක්වා කියන්නේ තව ඉස්සරහට ඕන දාගෙන යන්න පුළුවන් දැන් අපි මොකද්ද කරන්න යන්නේ මේ කෝඩ් එකට අපි මේ පල්ලෙහා තියෙන වගුවට දත්ත ආදේශ කරන්න පුළුවන් විදියට කෝඩ් එක වෙනස් කරනවා බලන්න මම වෙනස් කරන්නේ කොහොමද කියලා මේ බලන්න වෙනස් කරලා තියෙන විදිය මොකද්ද නම insert into customers දැන් අපි හැදුවේ customers කියලා වගුවක්නේ ඒක නිසා insert into කියලා කියන්නේ computer coding එක මම මේකේ රතු පාටින් ලියලා තියෙන්නේ customers කියන වගුවේ මොනවටද මෙන්න මම columns ටික id column එක මේකේ පළවෙනි column එක id ඊට පස්සේ name කියන column එක age කියන column එක address කියන column එක salary කියන columns ටිකට මොනවද ආදේශ කරන්න කියලා කියන්නේ මෙන්න මේ දත්ත ටික දාන්න මේ value කියලා තියෙන්න බෑ s එකක් අනිවාර්යෙන් ඕනේ මෙන්න මේ values ටික දාන්න මේ බලන්න 1 රමේෂ් මෙතන 32 මේ නම ඊට පස්සේ මේ විදිහට ආදේශ වෙයි දැන් මේ ටික වෙනසක් නැතුව මේ වගුවේ පළවෙනි එකේ ලියවෙන id එක රමේෂ් කියන තැන රමේෂ් කියලා ඒ විදිහට ලියවෙනවා මතක තියාගන්න ඔයාලට දෙයක් තියෙනවා සංඛ්‍යාත්මක අගයන් අපි ඇතුළත් කරද්දී බලන්න ඉන්වර්ටර්ස් කමා පාවිච්චි කරලා නැහැ හැබැයි ටෙක්ස්ට් එකක් ඇතුළත් කරද්දී අර ඉන්වර්ටර් කමා එක ඇතුළේ තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. හරි. ලියාගන්න ඉහත කස්ටම වගුව සඳහා ඉහත කස්ටමර්ස් වගුව සඳහා පහත පරිදි දත්ත ඇතුළත් කරගත හැකි. පහත පරිදි දත්ත ඇතුළත් කරගත හැකි. හරි. ඔයාලා හොඳට මතක තියාගන්න මම අහගන්න ඉස්සෙල්ලා මේ කෝඩ් එක ලියාගන්න. අරක මේකත් මේ ග්‍රේ කලර් එක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ලියාගන්න කොහොමද? insert into customers මේ ටික ලියාගත්ත. ඒකට පහළින් මේක දාගත්තා. output කියලා ලියලා අර කලින් වගුවේ දත්ත අර කලින් වගුව ආය පාරක් ලියාගෙන මේ ඇතුළත් කරපු දත්ත ටික මෙතන දාන්න. උදාහරණයක් විදිහට id එක 1 නම රමේෂ් මෙතන තිබ්බේ වයස වෙන්න ඇති 32යි. හිතන්න මේ වගේ මේ වගුවක් පුරවලා කෝඩ් එක මට ආයසරයක් එවන්න ඕනේ. ඉක්මනින් කරන්න කලින් එවපු නැති අය නම කියව මට ගන්න බෑ. එවන්න.
හරියට ලියා ගන්න සමහර අය මං ඉස්සෙල්ලා එකේ සමහර කමා නැහැ මම මේ ආසර බලනකම ගිහින් කමා නැහැ මෙතන කමා සමහර අයගේ නැහැ ඒවා දාන්න නැතුව ඉන්න එපා වරහන පටන් ගත්තොත් ඒක ඉවර කරන්න ඕනේ මෙතන සෙමිකෝලන් තිතයි කමා එකයි තියෙන තිත් දෙකක් කියන්නේ කෝලන් එක අනික මේක වැලියුස් කියලාදී මෙතන S එක අයින් කරන්න එපා විභාගයේ MCQ එකේදී පවා මේ S එක අයින් කළා තමයි ඔයාලට අහනවා නිවැරදි ප්‍රකාශනය මොකක්ද කියලා ඒක නිසා වරද්දන්න එපා හරි වෙලා තියෙන අය හරි මම හිතන අනිත් අයත් එවන්න හරියට කියලා මම හැමෝගෙම ගන්නකම් ඉන්නේ නැහැ එක ඩේටා එක අපි දැම්මේ ඒතර ඔයාලට කලින් හදාගත්ත වගුවේ ID name කියලා දාගත්තා මෙතනයි වගු ටික කොලම්ස් ටික හරි ඊට පස්සේ මේ ටික දාගන්න පුළුවන් ඔන්න ඔක තමයි බේසික් එක දැන් අපි ඩේටාබේස් එකක් හැදුවා ඩේටාබේස් එකේ එක වගුවක් හැදුවා ඒ වගුවට අපි දත්තයක් ආදේශ කරා ඔන්න ඔහම තමයි දත්ත තෝරන්නේ කොහොමද වගුවකින් දත්ත ගලවලා එළියට ගන්නේ කොහොමද අපි මේ දේවල් කරේ නැහැ අපි දැන් කරේ මොකද්ද ඩේටාබේස් එකක් හැදුවා ඒ ඩේටාබේස් එකේ තියෙන දත්ත ටික අපි එළියට ගත්තා. අපි සරලව කරේ ඔන්න ඔච්චරයි. හරි. බලමු මෙතනින් එහාට දැන් මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. ඒක නිසා මේ කෝඩින්ග්ස් මතක තියාගත්ත ඇත්තට මේක මහා ලොකු දෙයක් නෙමෙයි. හරි සරල දෙයක් විදිහට අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. ඔය සමහර තැන්වලදී ප්‍රශ්න වෙන්නේ ඒක හරියට තේරුම් නැති වෙච්චාම ඒක හරියට දත්තේ මොනවද අපිට තියෙන දේවල් කියලා මේකෙන් අපිට හරිය අදහසක් ගත්තේ නැති වෙච්චාම තමයි ඇත්තටම මේ SQL කියන දේවල් තේරෙන්නේ නැත්තේ. හරි. දැන් අපි කරමු මෙන්න මෙහෙම වැඩක්. මම කියන ටික විතරයි කරන්නේ චුට්ටක් මේකේ ලියා ගන්න දේවල් කෝඩින්ග්ස් වැඩි. හරි. SQL කියන්නේ එහෙම පාඩමක්. මම ඔයාලට දෙනවා මෙන්න මෙහෙම එකක්. ඔයාලට මේ වගුව පේන්නේ නැති. වගුව හරි. මේ වගුවේ මම කියන දේවල් ටික අනිවාර්යෙන් ඕනේ. ඊට අමතරව මම මේකේ තියෙන වචන කෙටි කරනවා. මොකද මේ වචන එක එක තැන්වල එක එක රටවල් වල පාවිච්චි කරන භාවිතා කරන භාෂාවත් එක්ක ගත්ත එකක්. අපි මෙහෙම කරමු. මේකේ customer ID තියෙනවා, customer name තියෙනවා, contact name තියෙනවා, address කියලා තියෙනවා, city, postal code සහ country. මම මේක වෙනස් කරන්නම්. හැබැයි හැමෝම එකක්ම ලියා ගන්න ඕනේ. ඔයාලට පේනවා මේකේ දැන් columns කොච්චරක් ඕනද කියලා. මම ඉස්සෙල්ලාම කියනවා customer ID එක. ලියා ගන්න customer IDs ටික මොනවද තියෙන්නේ කියලා. customer ID එක තමයි 1 2 3 4 5. customer ID එක 1 2 3 4 5. මේකේ customer name කියන එකට ඔයාලට කැමති නම් පහක් මෙතන ලියා ගන්න. හැබැයි මෙතන custom ඔයාලා අහගන්න. custom name කියන එකයි contact name කියන එකටයි එකම නම ලියා ගන්න එපා කිසිම හේතුවක් නිසා. ඒතර අපේ කෝඩින්ග්ස් වරදිනවා. ඒක නිසා මෙතන දාගන්න කැමති නම් පහක්. මෙතනත් දාගන්න කැමති නම් පහක්. පුළුවන් නම් මේක කමන්නේ. එහෙම දාගන්න කැමති නම් පහක්
මෙන්න මෙතනටයි දාගන්න. ඇඩ්‍රස් එකකට කැමති ඇඩ්‍රස් ටිකක් දාගන්න. එකම ඇඩ්‍රස් එක දාන්න එපා. කැන්ඩි එහෙම දාන්න. කැන්ඩි ගම්පල නාවලපිටිය ඔය වගේ මොන හරි ඇඩ්‍රස් ටිකක් ඔතන දාගන්න. හරි. සිටි කියන එකට සිටි කියන එක මේ ටිකම දාගන්න කමක් නැහැ. අපිට මේ වගුවේ තියෙන දත්තේ වැදගත් නැහැනේ නේද? ඒතර අපි දන්නවා කැන්ඩි වල සිටි එක තමයි බර්ලින්. එතකොට ගම්පල සිටි එක මෙක්සිකෝ. කවදාවත් වෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා. නේද? දැන් කැන්ඩි වල සිටි කියලා එකක් අපිට ලියන්න බෑනේ. කැන්ඩි වල සිටි කොහෙද? එහෙම එකක් නැහැනේ. ඉතින් ඒක නිසා ඒකට අපිට ලියන්න බෑ. නමුත් අපි බර්ලින් මෙතන තියෙනවා මෙක්සිකෝ කියලා දෙකක් තියෙනවා. ලන්ඩන් අවසානයේට කැමති එකක් මොකක් හරි දාගන්න. එතකොට මේ එක සමාන දත්ත තියෙනවා. එහෙමම ලියන්න ඕනේ. සිටි එකට බර්ලින් මෙක්සිකෝ කියලා දෙකක් ඕනේ. ඊට පස්සේ ලන්ඩන් මෙතන ලුලීද මොකක්ද තියෙන ඒක දාගන්න. පෝස්ටල් කෝඩ් එකට එකේව දෙකක් එකේව තුනක් ඊළඟට දෙකේව තුනක් ඊළඟට හතරේව තුනක් වගේ එහෙම දාගෙන යන්න පෝස්ටල් කෝඩ් එක කන්ට්‍රි ටිකත් මේ ටිකම දාන්න ප්‍රශ්නයක් නැහැ මම ආයෙසරක් කියනවා අහගන්න ඊට පස්සේ කරන්න මොන හරි ප්‍රශ්න තිබුණොත් මට මැසේජ් දාන්න මම ආයෙ කියන්නම් කස්ටම් ID එක මේකමයි කස්ටමර් නේම් එක ඔයාලට ගැලපෙන නම් ටිකක් දාගන්න කන්ටැක්ට් නේම් ටිකට මෙතන කස්ටමර් නේම් එක දාපු නැති නම් ටිකක් දාන්න ඇඩ්‍රස් එක කැමති ඇඩ්‍රස් ටිකක් දාන්න මහනුවර ගම්පල නාවලපිටිය මොන්රාගල තවත් කොහරි එකක් තියෙනවා එහෙත් ටික දැම්මා. සිටි එකට මොනවද දාන්නේ? සිටි එකට අපි දානවා මේ ටිකම දානවා. සිටි එකට මෙතන බර්ලින්, මෙතන මෙක්සිකෝ, මෙතනත් මෙක්සිකෝ වචන දෙකම එකයි. මෙතන ලන්ඩන්, මෙන්න මෙතන වෙනස් වෙන මොන්රාගල වල සිටි එක තමයි ලන්ඩන්. කවදාත්ම ලෝවෙත් වෙන්නේ නැති වැඩක් ඒක. පෝස්ටල් කෝඩ් එකට එකේව 3යි, දෙකේව 3යි, හතරේව 3යි, පහේව 3යි දාගත්තා. සිටි එකට, සිටි ද කන්ට්‍රි එකට මේ ටිකම දාගන්න. කන්ට්‍රි එකට මේ ටික මේ හැම දාගන්න. එතකොට අපි දන්නවා මහනුවර තියෙන්නේ ජර්මනි වල. අන්න ඒ වගේ අදහසක් තමයි මේකේ. කවුරුත් ඔය වගුව ගැන අහන්නේ නැහැ. වගුව ගැන අහුවොත් මේ වගුවෙන් ඇති වැඩක් නැහැ කියලා කියන්නේ. අපිට අවශ්‍යනේ මේකේ කොහොමද මේ කමාන්ඩ්ස් ටික පාවිච්චි කරන්නේ කියලා මට දැන් මේ මතක් වෙන ටික විතරයි මම ඔය කියන්නේ. හරි. ලියාගෙන ඉවරලා මට වගුවත් එවන්න. එතකොට මම මේක හරි වැරදි වුණාට පස්සේ ඔයාලට එතනින් එහාට මම පටන් ගන්නවා. ඉක්මනින් ලොකු වෙලාවක් ගන්න බෑ. අදට අවශ්‍ය ටික මම කරලා ඉවර කරන්න ඕනේ. හරිද? ලොකු වෙලාවක් ගන්න නැහැ. මොකද අවශ්‍ය ටික උගන්න ගන්න බැරිනොත් එහෙම ලබන සතියේ ඒක කොටස දෙනවා. අදාළ ස්ථාන අතර කළ යුතුයි. පුංචි වෙලාවක් දෙන්නම් ඉක්මනින් කල ඉවර කළ එවන්න.
හරිද? දෙන්නෙක් විතර තමයි ඒවල තියෙන්නේ. ඒ කියන්නේ වැරදුනොත් එහෙම වැරදුනොත් වගුව වෙනස් කරනවා වගුව මේවා කරොත් එහෙම මොකුත්ම කරන්න බැරි වෙයි. ඒකයි. පටන් ගන්නද මම එහා පැත්තට මාරු වෙනවා නං ඈ. මොකුත් නොකියන නිසා. හරි. මම මාරු කරනවා. ලියාගන්න මෙන්න මෙහෙම. database එකේ ඇති මේ වගුව දාගන්න customer කියලා වගුව. මේ වගුවත් customers කියලා වෙනස් කරගන්න. වගුවේ නම customers. database එකේ ඇති customers වගුවේහි සියලු දත්ත ලබා ගැනීම සඳහා සියලුම customers වගුවේහි ඇති සියලුම දත්ත ලබා ගැනීම සඳහා පහත SQL කේත කොටස භාවිතා කරයි. පහත SQL කේත කොටස භාවිතා කරයි. හරි දැන් කරන්නේ දැන් මේ වගුව මෙහෙම පෙන්වන්නේ නැහැ කියලා හිතලා database එකෙන් අපි මේ වගුවේ විස්තර ගන්න එක තමයි කරන්නේ. අන්න ඒතර භාවිතා කරනවා මෙන්න මේ කෝඩ් එක. මෙන්න මේ කෝඩ් තමයි පාවිච්චි කරන්නේ. මේ බලන්න. select all from table name. ඉස්සෙල්ලා මේ syntax එක ලියාගන්න. ඉස්සෙල්ලා මේ syntax එක ලියා මේ all කියන වචනේ වෙනුවට තමයි මේ කියන මේ තරුවක් වගේ තියෙන මාක් එක පාවිච්චි කරන්නේ. මෙතන all කියලා අපි ලියන්නේ එහෙම ලියුවොත් වැරදි. මේ syntax එක ඉස්සෙල්ලාම ලියාගන්න. select all from table name. දැන් මෙතන පල්ලෙහෙන් අපි ලියා ගන්න ඕනේ. දැන් අපි මේ ටික ප්‍රශ්නයක් නෑනේ. මේ ටික කම්පියුටර් කෝඩ් එකමයි. දැන් අපි මොකද්ද කරන්නේ? database එකෙන් custom කියන table එකට දාලා දත්ත තෝරගන්න එක. එහෙනම් මෙතන ලියලා තියෙන මොකද්ද? select from. අපි ඔයාලා කෝඩ් එක ආදේශ ගන්න පල්ලෙන් ආයෙ පාරක් ලියා ගන්න. select all from table name එක මොකද්ද? customer. ලියා ගන්න පාලින්. දැන් කෝඩ් එක මෙහෙමනේ තියෙන්නේ. අපි දැන් මේකට ආදේශ කරනවා. හරි. මොකක්ද ආදේශ කරන්නේ? කොහොමද වගුවේ දත්ත ටික ගන්න? ඔයාලා මෙතන ලියනවා select මම ඔක්කොම ලියන්නේ select ඔක්කොම ලියමු බලන්න. මට මේ keyboard එකකින් මගේ මේ පවුලක් තියෙනවා. select all from හරි capital ඒවා capital ලිව්වේ නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. මම මේ හොයාගන්න ලේසි වෙන්නේ කියන්නේ select all from මෙතන ලියන මොකක් කියලාද? customers. හරි. මෙතන මොකක්ද තියෙන්නේ? semicolon එකක් එන්න ඕනේ. select all from customers. එතකොට අපිට පුළුවන් database එකේ customers ලගේ customer කියන database වගුව විතරක් filter කරලා සියලුම දත්ත ටික ගන්න පුළුවන්. හරි. කෝඩ් එක ඕක. ඊළඟ syntax එක select syntax. ඊළඟ syntax එක select syntax මේක ලියා ගන්න එපා දැම්මම මාතෘකාව විතරයි ලියාගන්නේ select syntax කියලා.
ලියාගන්න පහලින් දත්ත වගුවකින් දත්ත වගුවකින් දත්ත වගුවකින් දත්ත වගුවකින් අවශ්‍ය දත්ත පමණක් තෝරා ගැනීම සඳහා 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 select syntax එක භාවිතා කරයි. select syntax එක භාවිතා කරයි. හරි. මේ syntax එක ලියා ගන්න දැන් select column 1 column 2 from table name මේ කඩේදී අවශ්‍ය නැහැ. කඩේදී තවත් columns ඉස්සරහා ලියන්න පුළුවන් කියන අදහස. හරි. දැන් මම මේකට ආදේශ කරනවා මෙන්න මෙහෙම. හරිද? ලියා ගන්න ඔයාලට පේනවා ඇති මේ select customer name city from customers. මොකද්ද වෙන්නේ දැන්? උඩ අපි පෙන්නපු වගුවෙන් තෝරලා ගන්නවා customer name එකයි city කියන එකයි විතරක් customer table එකෙන්. දැන් මේක run කරාම කොහොමද පෙන්වන්නේ? දැන් මේක run කරාම පෙන්වන්නේ මෙන්න මෙහෙම වගුවක්. වගුවේ අර සම්පූර්ණ වගුවම පෙන්වන්නේ නැහැ. වගුව පෙන්වන්නේ columns දෙකයි. මෙන්න මෙහෙම columns දෙකක් පෙන්වනවා. පැහැදිලිද? මෙන්න මෙහෙම columns දෙකක් පෙන්වනවා. මේ columns දෙකේ sorry. මේක undo වෙන්නේ නැහැ. ඒක නිසා මම ඒක ආයෙ මුකුත් මකන්ට යන්නේ නැහැ. මෙහෙම තියලා අනිත් කොටස අඳින්නම්. මෙන්න මෙහෙම columns දෙකක් පෙන්වනවා. හරි? මේ columns දෙකේ පළවෙනි column එකේ නම මොකද්ද? customer name. දෙවෙනි column එකේ නම මොකද්ද? city. ඊට පස්සේ දත්ත ටික පල්ලෙහාට දත්ත ටික පෙන්නනවා. අපි ඇතුළත් කරපු දත්ත ටික. ඔන්න ඔහොම තමයි වගුවකින් දත්ත ටිකක් තෝරා ගන්න. හරි. ලියා ගන්න ඉහත වගුවේ customer name සහ city columns පමණක්. customer name සහ city column පමණක් customer name සහ city columns පමණක් customer name සහ city column පමණක් ෆිල්ටර් කරන්න නැත්නම් තෝරා ලබා ගන්න. ඒකට ලියාගන්න මෙන්න මේ වගුව මෙන්න මේ කෝඩ් එක select customer name city from customers. මොකද්ද මේකෙදි වෙන්නේ? customer කියලායි මෙන්න මෙතන customer name කියලා සහ city කියලා දාගන්න වගුවේ output එක. මේ කෝඩ් එක ලියාගෙන output එකට දාගන්න customer name එකයි city කියලායි විතරක් අර සම්පූර්ණ වගුවම ගන්න නැතුව තෝරා ගන්නාලද columns දෙකක් විතරක් අපි තෝරලා ගන්න. මේ දත්ත මුකුත් දාන්න යන්න ඕනේ නැහැ. අපිට එහෙම අවශ්‍ය නැහැ. නිකන් මේ පුරුදු වෙන්න කරන්නේ. ඒක නිසා. හරි. ලියන්න ඉවරලා කියන්න.
හරි ඊළඟ එක දැන් ඔයාලා මොකද කරන්න ඕනේ මේ කෝඩ් එක ලියාගත්තා වගුවක් ගහ ගන්නවා වගුවේ තියෙන්නේ මොනවද කස්ටමර් නේම් එකයි සිටි එකයි විතරයි අනිත් දේවල් නැහැ ඊළඟට ලියාගන්න බැරි වෙලාවත් ලියාගන්න වෙලා යනවා නම් ෆොටෝ එකක් හරි ගහලා තියාගන්න පස්සේ හරි ලියාගන්න නැත්නම් කියන්න කතා කරලා ලියලා ඉවර නැහැ කියලා මැසේජ් එකක් හරි දාන්න. ඒතර මම ආයෙ පෙන්නනවා ඈ. හරි. නැත්නම් ඔහොම ලියාගත්තා වගේ ඉන්නපන් මේ කෝඩින් සාය ඉතින් ගන්නන්නේ නැහෙනි. හරි. ඊළඟ ලියාගන්න එකිනෙකට වෙනස් දත්ත ලබා ගැනීමේදී එකිනෙකට වෙනස් දත්ත ලබා ගැනීමේදී එකිනෙකට වෙනස් දත්ත ලබා ගැනීමේදී මෙම විධානය භාවිතා කරයි. නැත්නම් මෙම සින්ටැක්ස් එක භාවිතා කරයි. මෙම සින්ටැක්ස් එක භාවිතා කරයි. ඊට ඔයාලට පේනවා ඇති මේකේ මේ digstream කියලා කමාන්ඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. එකිනෙකට වෙනස් දත්ත කියලා කියන්නේ දැන් ඔයාලා කලින් ගත්ත වගුවේ ඔයාලට මතක ඇති අර එක සමාන දත්ත තියෙනවා. නේද? ජර්මන් කියලා තැන් දෙක ලියවිලා තියෙනවා. අන්න ඒ වගේ දත්ත දෙකක් ලියවිලා තිබ්බොත් දත්ත දෙකම ලියවෙන්නේ නැහැ. එක දත්තයක් විතරක් ලියවෙන ක්‍රමයක් තමයි අපි digstream කියන කමාන්ඩ් එකේදී කරන්නේ. හරි. ලියාගන්න මෙන්න මේ කෝඩ් එක. select distinct column 1 column 2 from table name. එතකොට මොකද කරන්නේ? එකිනෙකට වෙනස් දත්ත ගන්න අවශ්‍ය columns ටික සටහන් කරනවා. ඊට පස්සේ table එකේ නම ලියනවා. මෙන්න මේක තියාගන්න මේ විදිහටම. හරි. මේක තමයි කෝඩ් එක මේක අපි ලියාගත්තා. ඒකට දත්ත අපි ආදේශ කරන්නේ නැහැ දැම්මම හේතුව ඒක මම වෙනම ඔයාලට ප්‍රශ්න කරද්දි කියලා දෙන්නම්. ප්‍රධාන මාතෘකාවක් තියාගන්න SQL where syntax කියලා. SQL where syntax. SQL where syntax. SQL where syntax. හරි. මේ where කියන condition එක පාවිච්චි කරලා අපිට යම්කිසි කොන්දේසියක් condition එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වගුවේ ස්වීඩන් ඒ රටට අදාළ දත්ත විතරක් තෝරා ගන්න. එහෙම නැත්නම් නම අපි හිතමු කසුන් කියලා. කසුන් කියන නමට අදාළ දත්ත පමණක් තෝරා ගන්න. අන්න ඒ වගේ condition එකක් සහිතව දත්ත වෙන් කරලා වගුවකින් ගන්න තමයි මෙතන where කියන condition එක පාවිච්චි කරන්නේ. හරි. ලියාගන්න මේක ඊට පස්සේ අපි කොහොමද ඒක ආදේශ වෙන්නේ කොහොමද කරන්නේ කියලා මම කියන්නම්. ලියාගන්න මේ ටික මේ විදිහටම
හරිද ලියාගත්තද? select column 1, column 2 ඊට පස්සේ from table name condition. මෙතන මොකද්ද කරන්නේ? where කියන condition එක apply කරන්න අවශ්‍ය columns දෙක ලියනවා. ඒ columns දෙක අදාළව තියෙන table එකේ නම ලියනවා. මෙතන කොන්දේසිය ලියනවා. පැහැදිලිනේ? හරි. හරි. ලියාගන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ලියාගන්න ඉහත කස්ටම වගුවේ මෙක්සිකෝ කන්ට්‍රි එකට අදාළව පමණක් දත්ත තෝරා ලබා ගන්න. මෙක්සිකෝ කන්ට්‍රි අදාළව පමණක් දත්ත තෝරා ලබා ගන්න. හරි. එතකොට ඔයාලා පේනවා මෙතන ලියලා තියෙනවා කෝඩින් එක කොහමද? select all from customers. දැන් all from customers කියලා ගත්තේ ඇයි? සම්පූර්ණ වගුවෙන් මෙක්සිකෝ කන්ට්‍රි එකට අදාළ දත්ත විතරක් ෆිල්ටර් කරන්න මේ. where country සමානයි මෙක්සිකෝ. හරි ලේසි මේ කෝඩින් එච්චර අමාරු නෑ විභාගෙට අහන්නේ මේ විදිහේ දේවල්. select all කියන වචනේ ලියන්න බෑ අපිට. ඒ වෙනුවට මෙයා පාවිච්චි කරනවා select all from customers කියලා දැම්මොත් සම්පූර්ණ වගුවේම දත්ත ටික තෝරන්න කියලා කියනවා. ඒතකොට දත්ත ටික තෝරන්න ඕනේ where country සමානයි. ඒ කියන්නේ country column එක කියලා අපි එකක් තියෙනවනේ දැන්. අර වගුවේ අවසාන column එකේ country. ඒතකොට country column එකේ මෙක්සිකෝ කියන country එකට අදාළ දත්ත ටික විතරමයි ෆිල්ටර් කරලා දෙන්නේ මේ කෝඩ් එක පාවිච්චි කරලා. හරි. ලියාගන්න මේ කෝඩ් එක. හරි. දැන් මේ කන්ඩිෂන් වර්ග කිහිපයක් තියෙනවා. මේ කන්ඩිෂන් ටික අපි ඔක්කොම දැනගන්න ඕනේ මේක කරන්න. මම මේ නිකන් උදාහරණයක් විතරයි දුන්නේ. ඒ කන්ඩිෂන් ටික පෙන්නන්නම්. තව එකක් ලියා ගන්නවා මෙහෙම. තව එකක් ලියා ගන්න. ඉහත සම්පූර්ණ වගුවේහි කස්ටම් ID එක එකවන පුද්ගලයාගේ කස්ටම් ID එක එකවන පුද්ගලයාගේ පමණක් දත්ත වෙන් කර ලබා ගන්න. කස්ටම් ID එක එකවන පුද්ගලයාගේ පමණක් දත්ත වෙන් කර ලබා ගන්න. කස්ටම් ID එක එකවන පුද්ගලයාගේ පමණක් දත්ත වෙන් කර ලබා ගන්න. හරි. ඔලිය තියෙන බලන්න select all from customers where custom ID සමානයි 1. එතකොට අපි සංඛ්‍යාත්මක අගයක් හොයන හින්දා මෙතන ඉන්වර්ටර්ස් කමා දාලා නැහැ. එතකොට මේකේ වෙන්නේ custom ID එක එකවන පුද්ගලයාගේ විතරක් දත්ත ටික වගුවෙන් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්.
හරියට ලියා ගන්න, කමා දා ගන්න, ස්පේස් තියා ගන්න, වැඩිපුර ස්පේස් තියන්න එපා. මේ හැම දෙයක්ම කරන්න ඕනේ ඈ. හරිද? select all from customers where customer ID එක සමානයි 1. right දැන් කරන්න ඕනේ මෙන්න මේ කියන conditions ටික මොනවද කියලා අපි තෝරගන්න එක. බලා ගන්න condition ටික අපි ලියා ගන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික. හොඳට බලා ගන්න operator එක තියෙනවා, description එක තියෙනවා. එතකොට මේ දන්න දේවල් ටික තියෙන මම හිතන්නේ නැහැ සිංහල වචන මේවට ඕනි කියලා. මේ සමාන මෙතන තියෙනවා not equal කියලා විතරක් දාගන්න. මේක not equal මේක විතරක් නැත්නම් අපිට ඕන නම් මෙයාව පාවිච්චි කරන්න පුළුවන් ඈ. ඒ කියන්නේ මේකේ වල not equal එක මෙන්න මෙයාව පාවිච්චි කරන්න පුළුවන් මේ. මෙතන මෙන්න මේ ඉර තිත කීක තියෙනවනේ පේනවනේ ඒක. මේ මෙන්න මෙහෙම එකකුත් තියෙනවනේ. අපිට ඕන නම් ඒක පාවිච්චි කරන්නත් මෙතෙන්ද පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. මෙතන greater than, less than, greater than or equal to, less than or equal, between ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො. මේක මේ විදිහටම ලියා ගන්න. greater than කියලා කියන්නේ වැඩි නම්, less than කියලා කියන්නේ කුඩායි නම්, මෙතන විශාලයි නම් හෝ සමානයි නම් එහෙම தත්ති ටිකක් තියෙන්නේ. හරි. මේ ටික ලියාගෙන ඉන්න මට කියන්නකො. ලියා ගන්න පැහැදිලිව වරද්දන්න එපා. operator සහ description කියලා දාලා ලියා ගන්න. ලියන්න ඉවරලා කියන්නේ සිංහල වචන අවශ්‍යයි නම් ලියා ගන්න පුළුවන් මේක. විශාලයි කියලා මේක කුඩයි කියලා greater than or equal to විශාලයි නම් හෝ සමානයි නම් less than or equal to කුඩයි නම් හෝ සමානයි නම් ලියා ගන්න පුළුවන් අවශ්‍ය නම් සිංහල වචන ටික. නැත්නම් අවශ්‍ය නැහැ. මේක කොහොමද පාවිච්චි කරන්න කියලා අපි කියලා දෙන්නම් මම.
ඉවරනම් කියන්නේ සමහර අය මේ ඉන්නේ වැඩ කරන්නේ ඉතින් ඒකට මට මේ ඉන්ටර්නෙට් හැම වෙලාවෙම ඉවරද කියලා. හරි මම හිතනවා මේ ටික ඔක්කොම ලියාන ඉවර ඇති කියලා. ඒතර මේකේ අපිට තව SQL මේ කෝඩින් බේසික් ටික තව තියෙනවා. මේ මග නතර කරලා තියෙන ටික චුට්ටක් ඔයාලගේ යන වේගය අඩුයි වැඩි. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ. ඔයාලා මට උත්තරයක් දෙන්නේ නැති නිසා මේ කරලා ඉවරද? තාම තියෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. එතකොට මම මේක අදට නතර කරගන්නවා. ඊළඟ දවසේ අපි SQL වල බේසික් සින්ටැක්ස් ටික මම කියලා දීලා ඉවර කරනවා. තව පොඩ්ඩයි අපිට තියෙන්නේ. ඉතින් ඔය ටික ඔක්කොම එකතු කරලා තමයි අපිට විභාගෙට ප්‍රශ්න අහන්නේ. දැන් අපි මේ කරන්නේ කෑල්ල කඩලා ඉගෙන ගන්නේ. විභාගෙට අහනකොට මොකද්ද කරන්නේ මේ ටික ඔක්කොම එකතු කරගත්ත තනි ප්‍රශ්නයක් විදිහට තමයි කොටස් ටික අහන එක නිසා මේක අපිට හොඳට කරලා ප්‍රැක්ටිස් තියෙන්න ඕනේ මේ ටික ඉවර කරගන්න නම් රයිට් එහෙනම් මේවා හොඳට බලන්න මේක බලපු නැති කෙනෙක් මේක තේරුම් නැති කෙනෙකුට මේකේ මුල් ඩේටාබේස් එක කොහොමද පටන් ගන්නෙ මේ සර්වර් එක හදාගන්නේ කොහොමද මොනවද පාවිච්චි කරන්න ඕන සර්වර්ස් කියලා මේකේ පළවෙනි වීඩියෝ එකේ ඇති ඒක චුට්ටක් බලන්න එතකොට ඔයාලා පොඩි අදහසක් ගන්න පුළුවන් මේ මොනවද අපි ඉගෙන ගන්න කියලා. මේකේ ප්‍රැක්ටිකල් එක ලබන සතියේත් අපිට කරන්න පුළුවන් වෙයිද කියලා සැකයි. දැන් අද කරපු ප්‍රමාණයත් එක්ක බලමු. පාඩම් කරගන්න. එතකොට මේක අපිට එච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් හැමෝටම good night. බුත් සරණයි.